බිමල් රතනායක. කරු සභාපතිතුමාට ස්තුතිවන්ත වෙනවා වෙලාව ලබා දීම ගැන. මම හිතනවා මූලාසනයට උපදෙස් දී කියලා ලේකම් මණ්ඩලයේ මේ පැවතිච්ච ක්‍රමවේදය දිගටම අනුගමනය කරන්න කියලා මම විපක්ෂ සංවිධායකතුමාටත් මේක දැනුම් දුන්න නිසා. කරු සභාපතිතුමනි ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳ විවාදයේදී අපි මුලින්ම කනගාටු වෙනවා පක්ෂ නායක රැස්වීමේදී දවස් එකහමාරක් මේකට ලබා දෙන්න එකඟ වුණා. අද දිනේ නිසා උදේ 10 ඉඳලා පවත්වන තිබිච්ච විවාදය මම දන්නේ පසු එකඟතාවයන්ට ආවද කියලා. නමුත් පක්ෂ නායක රැස්වීම මම සහභාගී වෙච්ච එකේදී මේක දවල් උදේ පටන් අරගන්න තමයි තිබුණේ. මොකද දවස් දෙකක විවාදයක් ලබා දීමට ආණ්ඩුව බරපතල ලෙස ප්‍රතික්ෂේප කරා. ඉතින් එසේ ලබා දීපු එක තමත අකුලප එක පිළිබඳව මම හිතනවා මූලාසනයෙන් පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි කියලා. කෙසේ වුවත් මගේ කාලය කෙටි නිසා මීට වඩා ඒ ගැන කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ගරු සභාපතිතුමනි දැන් මේ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැම දෙයක් ගැනම කතා කරන්න අපිට වෙලාව ලැබිලා නැහැ. මම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අවසාන පිටුවේ 11 වෙනි සහ 12 වෙනි පිටුවේ එතුමා සඳහන් කළ තිබෙන කරුණු දෙකක් ගැන තමයි මම බලාපොරොත්තු වෙන්නේ කතා කරන්න. එකක් තමයි එතුමා ඉතා පැහැදිලිවම මැතිවරණයේදී ප්‍රකාශ නොකරපු යමක් ජනාධිපති වුණාට පස්සේ අවස්ථා රාශියකදී කියලා තියෙන එක තමයි මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරන්න අවශ්‍යයි කියන එක. එතකොට මේ 19 වෙනි සංශෝධනය අහෝසි කරලා ජනාධිපතිවරයාට බලතල ලබා ගන්න ඕනේ කියන එක එතුමා නිතර කියනවා. අප දුටුවා ඒ ජනාධිපතිවරයා කරන්න නියමිතව තිබෙන කතාවේම කොටසක් අර විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරපු 22 වෙනි සංශෝධනය සඳහන් කළ තිබුණා. බොහොම කැටියෙන් කිව්වොත් අපේ රටේ අවුරුදු 40ක් තිස්සේ ගොඩනැගලා තිබෙන මතයක් තිබෙනවා, ජනවරම් රාශියක් තිබෙනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න. ඒ විධායක ජනාධිපති ධූරය අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම නැවත බල ගැනීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයක් විජේදාස රාජපක්ෂ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කළා තිබෙනවා. ඒත් ඉතා පැහැදිලිව පේනවා ඒක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති කතාවෙත් ඒ අඩංගුව තිබෙනවා. ඒ වගේම එතුමා ජනාධිපතිවරයාගේ කතාවේ එතුමා සඳහන් කළ තියෙන තවත් දෙයක් සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ ඇති සාධනීය ලක්ෂණ රැක ගන්න අතරම පාර්ලිමේන්තු ස්ථාවරභාවයේද ජනතාවගේ නියෝජනය තහවුරු කිරීම සඳහා වර්තමාන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ඕනේ කියන එක. ඒකත් විජේදාස රාජපක්ෂ මහතාගේ 21 වෙනි සංශෝධනයේ සඳහන් කරලා තිබෙනවා. ඒ නිසා හරි පැහැදිලි මේ පළවෙනි ප්‍රශ්නේ තිබෙනවා. දැන් මේක විජේදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරපු පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙක ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමත කරන බව. නමුත් අපිට තිබෙන එක කරුණක් තමයි ආණ්ඩුවෙන් දැනගන්න. දැන් මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තියද? මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය නම් ඇයි මේක ආණ්ඩුවේ පනතක් වශයෙන් ගේන්නේ නැත්තේ? මොකද මේක ඉතා පහසුවෙන් ආණ්ඩුවට කැබිනට් මණ්ඩලය හරහා ගේන්න පුළුවන්. නැත්නම් පෞද්ගලික මන්ත්‍රී පනත් ඔබතුමා දන්නවා කරු සභාපතිතුමනි අතිවිශාල කාලයක් යනවා. ඒ නිසා එකක් තමයි මේක ආණ්ඩුව විසින් පැහැදිලි කරනකම තියෙනවා මේක ජනාධිපතිවරයාගේ සහ ගෝඨාභය විජේදාස රාජපක්ෂ මහතාගේ සහ තවත් ඒ කණ්ඩායමක අදහස පමණද නැතිනම් ආණ්ඩුවෙත් මතයද කියන එක. මා කෙසේ වුවත් කියන්න කැමතියි දැන් මේකත් එක්ක මේ 3/2 බලය ගැන ජනාධිපතිවරයාත් අවස්ථා රාශියකදී කියලා තියෙන නිසා අපි කියන්න කැමතියි ඔබතුමා දන්නවා ගොඩක් ඉතිහාස නෙමෙයි 1970 3/2 බලය ලබාගත්ත එවකට පැවතිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුව අපේ රටේ පළවෙනිටම මේ පවුල් ගස් පිළිබඳ පවුල් පාලනය කියන ගොඩ නැගුණේ 3/2ත් එක්ක. අපිට මතක නැහැ. නමුත් අපි අහලා තියෙනවා යම් පොත්පත් පවා එක්සත් ජාතික පක්ෂයෙන් සකස් කරා කියලා ඒ එවකට පැවතිච්ච බණ්ඩාරනායක පවුලේ පාලනය පිළිබඳ. ඒ 3/2 රටට සේවයක් වුණා වෙනකොට උනේ පවුල් පාලනයක් ගොඩ නැගුණා. ඊට පස්සේ 3/2 පාර්ලිමේන්තු කාලය අවුරුදු 2කින් පාර්ලිමේන්තු එකඟතාවයකින් තොරව දික් කරගන්න 3/2 උදව් වුණා. ඒ වගේ මේ 3/2 අපේ රටේ ප්‍රථම වතාවට මා දන්නා තරමින් විශේෂයෙන්ම 72 ජනරජ ව්‍යවස්ථාව ගොඩනැගීමේ යම් සාධනීය පැති තිබුණා. අපි බ්‍රිතාන්‍ය කිරීටයෙන් වින්වීම වගේ සාධනීය පැති අපි තිබෙනවා. අපි අගය කරන එක. නමුත් අනිත් පැත්තට ගත්තොත් සහ මුලින්ම අපේ රටේ අර සිංහල දෙමළ මුස්ලිම් ජනතාව තුන්ගොල්ලම එකතු වෙච්ච ව්‍යවස්ථාවක් පිළිබඳ අදහස නැති කරා. එසා ඒ 73 සේවය කළේ
අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අටට බස්සන්න විතරක් නෙමෙයි ඒ ආණ්ඩුවේ වැරදි විකුණාගෙන කමින් 77 තිබලටපත් වෙච්ච ඊළඟ ආණ්ඩුවට ඊටත් වඩා බරපතල නරක වැඩ කරා. ඊට පස්සේ 77 UMP ආණ්ඩුව ආවා. ඒ තුනෙන් දෙකටත් වැඩිය හම්බුණා. 6න් 5ක් ලැබුණා. එතකොට මේ 6න් 5 ගත්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකාර සභාපතිතුමනි ඔබතුමා දන්නවා එතුමලා ඡන්ද කල් තිබ්බා. 83 කළු ජූලිය නිර්මාණය කළා. රාජ්‍ය සේවකයන් අතිවිශාල ප්‍රමාණයක් රැකියාවලින් දොරට දැම්ම ජුලි වර්ජනයත් එක්ක. මැයි දින තහනම් කළා. කියන්නේ වර්තමාන ශ්‍රී ලංකාවේ මේ ඛේද වාචකයේ ලොකු කොටසක් ඒ 6න් 5 ඇතුළේ නිර්මාණය වුණා. ඊට පස්සේ 83 පක්ෂ තහනම් කළා. ජාතිවාදී ඒ මිනිමරු වැඩ කරපු පුද්ගලයන් ආණ්ඩුව ආරක්ෂා කළා 83 පස්සේ. උසාවි වලට කරන්න තියෙන හැම බලපෑමම කළා. එහෙම කළා අවසානයේදී ඒ 6න් 5 ඇතුලේ ව්‍යවස්ථාව 16 වතාවක් වෙනස් කළා. ඔබතුමා දන්නවා මේ ව්‍යවස්ථා සංශෝධන 16ම එක්සත් ජාතික පක්ෂය කරපු ව්‍යවස්ථා සංශෝධන 16ටම මගේ දැනීමේ හැටියට මේ පාර්ලිමේන්තුවේ එකතු වුණේ ගොඩක් අවස්ථාවලදී එක්සත් ජාතික පක්ෂයට අමතරව වුණ එක පක්ෂයක් එකතු වෙන්නේ නැති පාර්ලිමේන්තුව එකතු වුණේ නැහැ. නමුත් අපි දන්නවා 17 සහ 19 වගේ ව්‍යවස්ථා සංශෝධන වලට මේ පාර්ලිමේන්තුව අතිබහුතරයක් එක්ක ඔක්කොම නැත්නම් එක්කෙනෙක් දෙන්නෙක් අර සහයෝගය ලබා දුන්නා. නිසා එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණ රේස් පත්තරයක් කරගත්තා ඒ 6න් 5 බලය. රට කරකොප්පුවක් කළා 77 94 අතර. ඒ 6න් 5 ඉවර වුණේ රට අරාජික කරලා. අද මේ කතා කරන්නේ ස්ථාරභාවය හදලා නෙමෙයි. ඒ විධායක ජනාධිපති ධූරයත් ඒ 6න් 5ත් කරේ කරු සභාපතිතුමනි රට අරාජික කරලා රට අතිවිශාල මේ ගොඩ ගන්න බැරි සමාජ ආර්ථික අවුලකට පත් කරපේ. ඒ තුනෙන් දෙක අවසානයේ එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඒ දෙකට බෙදිලා ඔය ලලිත් ගාමිණී කණ්ඩායම වත්තන මට්ටමට ආවා. ඊට පස්සේ අපි දන්නවා 2010 දී නැවත මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දෙවනි පාර වෙලා තුනෙන් දෙක හදාගත්තා. එතුමා තුනෙන් දෙක ලැබුණේ නැහැ. එතුමා තුනෙන් දෙක සල්ලි වලට හදාගත්තා. නමුත් එතුමා තුනෙන් දෙක කිට්ටුවට ගියපු නිසා ඉතිරි ටික මන්ත්‍රීවරු අරගෙන තනතුරු දීලා එතුමා තුනෙන් දෙක හදාගත්තා. ඒ තුනෙන් දෙක අවසන් වුණේ කොහොමද? ඒ තුනෙන් දෙක අවසන් වුණේ රාජපක්ෂ මහතා 2010 බලය ගන්නකොට හිටියේ ජනප්‍රියතාවය හිනිපෙත්තේ. හැබැයි ඒ පවුල් පාලනය ඇතුලේ. ඒ පවුල් පාලනය ඇතුලේ ඔබ දන්නවා ඒ ආණ්ඩුව අවුරුදු 5කින් කඩාගෙන වැටුණා. ඒ ආණ්ඩුවත් අතිවිශාල දූෂණවලට පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරපු සෑම අපරාධයක් විසින් ඔවුන් මහ බැංකු මංකොල්ල කෑම් ඔවුන් කරන ලද සෑම අපරාධයකින් ගරු සභාව දැන් මේ එළියට ඇවිල්ලා තියෙන හඬපට කතන්දර අධිකරණ බලපෑම් ඒකකින්වත් ඒක සියල්ලම වැරදි වගේම ඒකකින්වත් ගරු සභාපතිතුමනි 2010 2015 ආණ්ඩුවේදී සිද්ධ වෙච්ච අපරාධ නිවැරදි වෙන්නේ නැහැ. ඒ නිසා අවසානයේ ජනප්‍රියතාවයේ හිනිපැත්තේ හිටපු රාජපක්ෂ මහතා මට මතක නැහැ ඡන්ද ප්‍රතිඵල 60 ගානක එතුමා දින්නේ 2010 එතුමා පෙරදුනා. ඒ නිසා අවසානයේ උනේ ඒ තුනෙන් දෙක රටට සේවයක් උනේ රට අරාජික කළා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කර ඒ පක්ෂය ඇතුළේම ඇති වුණා ප්‍රශ්න. ඒ නිසා මම කියන්න හදන්නේ ගරු සභාපතිතුමනි මේ තුනෙන් දෙකේ බලය සම්බන්ධ අද නැවත මේ කතා කරන පාලනය අපි දන්නවා අපේ රටේ දේශපාලන තත්ත්වය අනුව තුනෙන් දෙක ගන්න අමාරුයි. නමුත් මේ තුනෙන් දෙකේ දේශපාලන තර්කය අපි අහන්නේ මේ තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද කියලා. මේ තුනෙන් දෙක ඉල්ලන්නේ මොකටද? තුනෙන් දෙක ගත්ත අය කරපු ඉතිහාසය තමයි මම මේ කිව්වේ. ඒ නිසා අපි කියන්න කැමති ඒ තුනෙන් දෙක අපේ රටේ අපි දන්න අවුරුදු 40 50 ඇතුලේ නම් රටත් රටේ දේශපාලනයත් රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් රට පිළිබඳව ජාත්‍යන්තරව තිබෙන එකඟ පිළිගැනීමත් විනාශ කරලා තිබෙනවා. ඒ වගේම රටේ ඒ පක්ෂත් විනාශ කරලා තිබෙනවා. ඒ නිසා අපි කියන්න කැමති එතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පැහැදිලිව. එතුමා යන්න හදන්නේ ඒ පැරණි පන්නේ ඒ ගමන අවධාරණය කරමින් බව පේනවා. එතුමාගේ කතාවට ගැලපෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනා දෙකකුත් ඉදිරිපත් වෙලා තියෙන නිසා. ඒතර ඒකම අනුබද්ධ කරු සභාපතිතුමනි අනිත් ඔය 21 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ මේ මන්ත්‍රීවරු තෝරාපත් කර ගැනීමේ ප්‍රතිශත ඉහළ දැමීම. ගරු සභාපතිතුමා මායක සම්බන්ධ වැඩි වෙලාවක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට කියන්න තියෙන එකම දේ. දැන් ලෝකේ පුරාම මේ ඔය රාජාණ්ඩු තියෙන රටවල් වල පවා පාර්ලිමේන්තු යම්කිසි ජන කණ්ඩායම ඒකරාශී කරගන්න ප්‍රවේශයක් තමයි ලෝකේ පුරාම තිබේ. පාර්ලිමේන්තුව කියන්නේ රටේ විවිධ දේශපාලන අදහස් තියෙන
විවිධ ජන කණ්ඩායම් වලට ඇතුළත් වෙන තියෙන අවස්ථාව. ඉතින් අපි කියනවා 12.5 කරන්න. ඒතකොට ඩග්ලස් දේවානන්දත් ඉවත් වෙනවා. 12.5 කරන්න. ජනතා හිමිතුන පාර්ලිමේන්තුවෙන් නතර වෙන්නේ නැහැ ඒකෙන්. 12.5 කරන්න උතුරේ තීරණය සංවිධානයට විකල්ප වෙන්න එකම දෙමළ දේශපාලන නායකයා. ඉවත් කරන්න පුළුවන්. කරන්න. ඒ නිසා අපි ජවිපේ මේකෙන් අයින් වෙන්නේ නැහැ. නමුත් මම කියන්න හදන්නේ මේක මොකද්ද මේ ඒකාධිපති උන්මාදයක් නේ. ඒ පනත් කෙටුම් පත හරහා ඉදිරිපත් වෙලා තියෙන එක උන්මාදයක්. ලෝකෙම අපි ප්‍රජාතන්ත්‍රවාදය අඩු ගානේ මැති වෙන ප්‍රජාතන්ත්‍රවාදයවත් සලකන කාලෙක ලෝකේ කාන්තාවන්ට නියෝජනය වැඩි කරන්න කියන කාලෙක ලෝකේ විවිධ ජන කණ්ඩායම් පීඩාවට පත් ජන කණ්ඩායම් එකතු කරන්න කියන කාලෙක ලංකාව 21 වෙනි සියවසට ඒකේ තුන්වෙනි දශකයට අපි යන්න හදනවා ඉන්න පිරිස අයින් කරලා. ගරු සභාපතිතුමනි ලෝකේ දේශපාලන අතර වෙලා නැහැ පාර්ලිමේන්තු නියෝජනය මත හෝ නැතුව. ඔබ දන්නා අද පැරිසිය සම්පූර්ණ සති දෙකක් තිස්සේ වහලා තියෙනවා. පාර්ලිමේන්තු ඉන්න පක්ෂ වලින් නෙමෙයි. පැරිසිය කම්කරුවෝ පාර බහලා උද්ඝෝෂණ කළා පැරිසිය පාන්න අභියෝග කළා තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ මේවා කරන්න හම්බෙන දේවල් නුනත් රටේ ජනාධිපතිවරණයක් දිනලා තමන් කිසිම දේශපාලන අර්බුදයකට මුහුණ නොදී තිබියදී එතුමා කල්පනා කරන්නේ. එතුමා පොරොන්දු වෙච්ච දේවල් තාම කරන්න පටන් අරගෙනත් නැහැ. එතුමාගේ වැඩි අවධානය යොමු කරලා තියෙනවා. මොකද එතුමාගේ කතාව මුල් පිටුව දැරුණාම අනිත් ටික ආවැය කතාවක් වගේ ආර්ථික කරුණු. ඒවා සම්බන්ධ අපිට ලොකු විවාදයක් නැහැ. සමහරට එකඟ වෙන්නත් පුළුවන්. රොබොටික්ස් ගැන ඔය ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් ඒවා ඉතින් කොහොමත් ලෝකේ ඉස්සරහට එන දේවල්. නමුත් ඊට වඩා තමයි දේශපාලන ප්‍රතිපත්තියේ තියෙන්නේ මුල් පිටුවේ අවසාන පිටුවේ. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ ඒකයි මේ ඒකාධිපතිත්වය සම්බන්ධව දෘෂ්ටියක් තමයි මේක ඇතුලේ තිබෙන්නේ. මේකෙන් ස්ථාරභාවය හැදෙන්න අපි වගකීමෙන් කියනවා ඔය හදන ස්ථාරභාවය ඉස්සෙල්ලම ඔබතුමාලගේ පක්ෂම විනාශ කරගෙන පටන් ගන්නවා. ඊට පස්සේ ඒක රටෙන් ඒවට උත්තර හම්බ වෙනවා. මොකද අපේ රටේ ජනතාව හොස්නි මුබාරක්ලා වගේ අවුරුදු 29ක් හොස්නි මුබාරක් තියන් හිටියා ඊජිප්තුවේ මිනිස්සු ලංකාවේ මිනිස්සු උපරිම තියන් ඉඳලා තියෙන ඕනම ලොක්කෙක් අවුරුදු 10යි 11යි. ජේ.ආර් තමයි උපරිම හිටියේ 11යි. 6න් 5කුත් තියන්. ඒ නිසා අපි ඒකට අපේ රටේ ජනතාව සම්බන්ධ අපිට අවශ්‍යතාවයක් නෑ. අවසාන වශයෙන් මගේ වෙලාව සංගන නිසා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම අපි ආණ්ඩුව ඉල්ලා සිටිනවා මේ මොහොතේදී මැද ප්‍රදේශ කලාපේ යුද්ධ සූදානමක් ඇතිවෙමින් තිබෙනවා. ඒටි විශාල වශයෙන් ලාංකිකයන් ඒවයි සේවය කරනවා. දැනට අපි දැනගෙන තිබෙනවා පිලිපීනම රටවල් යම් යම් සූදානම් කරනවා ඒ ජනතාවන් ඒ ආරක්ෂිත තත්ත්වයන්ට ඇති කරන්න. ඒ නිසා අපි ආණ්ඩුවේ බලධාරීන්ට වගකීමෙන් ඉල්ලා සිටිනවා මෙවැනි යුදමය තත්ත්වයක් ඇති වීම දැන් සිදුවීමෙන් තිබෙන නිසා. කරු මන්ත්‍රීතුමා විනාඩි 1ක් තියෙනවා. හොඳයි මම අවසන්. ඒවට අදාළ කරන පියවර ගන්න කියලා. ඒ වගේම මම මගේ කතාව අවසන් කරන්න කැමතියි ගරු සභාපතිතුමනි අපි දේශපාලන වශයෙන් එකඟතාව විරුද්ධතාව ගොඩක් තිබෙන්න පුළුවන්. නමුත් මට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ කතාව ඇහුනම මතක් වුණේ අර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මම දන්න දැනුත් තියෙන ඉස්සර පුංචි කාලේ මම අහලා තියෙනවා මේ එක වැඩසටහනක් තියෙනවා මොකද්ද මාතෘකාවක් දෙනවා ඒ වගේම තහනම් වචනයකුත් දෙනවා. දැන් උදාහරණයක් විදිහට මාතෘකාව මූදනම් තහනම් වචනේ රැල්ල. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙතන ඊටාම අපූර්වට එක කළා මොකද්ද? එතුමා රාජපක්ෂ පවුල ගැන කතා කරා කරු සභාපතිතුමනි මහින්ද රාජපක්ෂ කෙනෙක්ගේ නම කියන්නේ නැතුව. දැන් ලංකාවේ දේශපාලනයේ මහින්ද මහත්තයා කැමැති අකමැති අය ඉන්න පුළුවන්. හැබැයි මහින්ද රාජපක්ෂ නම අමතක කරලා අවුරුදු 15ක ලංකාවේ දේශපාලන ඉතිහාසය කතා කරන්න පුළුවන් වීම ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් සතුව තියෙන හැකියාව. ඒ වගේම රාජපක්ෂ පවුල ගැන කතා කරා එතුමා විනාඩි 8ක් මෙතන පළවෙනි විනාඩි 8ම මහින්ද රාජපක්ෂ ගැන නෑ. මම ඒකෙන් කියන්නේ දැනටමත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කිරීම හරහාත් අපිට පේනවා ඒ බලගැටුම මතුවෙමින් තිබෙනවා. ඒ නිසා අපි කියන්නේ ඒකයි රටේ පොදු මහ ජනතාව ශ්‍රී ලංකා UMP JVP TNA කවුරුත් ඡන්දෙ දීලා තියෙනවා විධායක ජනාධිපති ක්‍රමයේ තිබෙන වැරදි දැකලා ඒ වෙනුවට පාර්ලිමේන්තුවේ බලයන ක්‍රමයක් ගැන. ඒ නිසා අපි කියන්නේ ඒකයි දැන් මේ අර තහනම් වචනේ බහට මහින්ද රාජපක්ෂ මහතා පත් කරගෙන තිබුණා නම් පළවෙනි මාසය ඇතුළතදීම අපිට පැහැදිලි මොකද්ද වෙන්න යන්නේ කියන. ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ මේ රට ජනතාවට කියා සිටින්නේ බලය අසීමාන්තිකව යම් කිසි කණ්ඩායමක ශක්තිමත් කරොත් ඒ බලය අනිවාර්ය වශයෙන්ම ජනතාවටත් පීඩාවට පත් කරමින් මේ රටත් පීඩාවට පත් වෙනවා. අපේ රටට අවශ්‍ය වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතිය කරුත්වය, සාධාරණය. ඒ නිසා අන්නේ අවධාරණය කරමින් මගේ කතාව අවසන් කරන්න ඔබතුමාට බොහොම ස්තුතියි.
Honorable